2003 6 C කොටස. ලියගන්න 2003 6 C පිළිවෙලට කරන්න. 2003 6 C. මෙන්න මෙහෙමයි කියන්නේ. සෙල්සියස් අංශක 10ට වඩා ගන්න මම කියන කතාව. सेल्सियस अंशක 10ට වඩා ඉහළ උෂ්ණත්වවලදී A නම් වායුමය සංයෝගය B හා D නම් වායුමය ඵලවලට වියෝජනය වී පහත දැක්වෙන සමීකරණයෙන් නිරූපණය වන සමතුලිතතාවය ලැබේ. ඒ 10ට වඩා වැඩි උෂ්ණත්වයකදී මේ 2003 6C කොටස සෙල්සියස් අංශක 10ට වඩා වැඩි උෂ්ණත්වවලදී A gas කියන එක එක්කෙනා කැඩෙනවලු B gas සහ D gas වලට. හරිද? ඉතින් අපිට කියලා දෙනවා මෙහෙම එකක්. ඊට සමතුලිතතාවය සඳහා Kp සහ Kc යන මේවා සඳහා ප්‍රකාශන ලියා දක්වන්න කියලා කියනවා. ඊළඟට කියනවා Kp සහ Kc අතර සම්බන්ධතාවයක් ව්‍යුත්පන්න කරන්නේ කියලා. ඔන්න ළමයි Kp සහ Kc අතර සම්බන්ධතාවයක් උත්පන්න කරන එක තීරි කැලල අපි ඒක විතරම කියලා දෙමු. හරි. මුලින්ම ලියන්නකො Kp සහ Kc මම කියලා ලියන්න. මේ ප්‍රතික්‍රියා සඳහා Kp සහ Kc ප්‍රකාශය ලියන්න. Kp සමානයි Pb gas උඩ කිරීම Pd gas බෙදීම Pa gas ඔන්න ප්‍රතිවර්ත ලක්ෂණ. හරි පෙරේ වරහ Kc ලියන්න. Kc ලියුවොත් එන්නේ B gas ගේ සාන්ද්‍රණය D gas ගේ සාන්ද්‍රණය බෙදීම A gas ගේ සාන්ද්‍රණය. හරිනේ ළමයි දැන් මේ දෙක අතර සම්බන්ධතාවය උත්පන්න කරන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න අහගන්න. අපි දන්නවා PV සමානයි nRT කියන සමීකරණේ P සමානයි මොකද්ද? පීඩනය සමානයි n බෙදීම V වතාවක් RT කියලා ගන්න පුළුවන් නේද? මවුල ප්‍රමාණය බෙදීම පරිමාවට අපි කියන්නේ මොකක් කියලායි? සාන්ද්‍රණය කියලා. ඒ නිසා අපිට කියනවා P සමානයි CRT කියලා. ඒ කියන්නේ කෙනෙකුගේ පීඩනය සමානයි එයාගේ සාන්ද්‍රණය වතාවක් RT ට. එහෙනම් අපි ඒක ලියමු. පටන් ගන්න මාත් එකම කරන්න. මේ ගාන හැදුව ඉන්ටර්වල් එකක් දෙනවා. හොඳයි. PB B ගේ PB කියන්නේ මොකද? AI ගේ සාන්ද්‍රණය වතාවක් RT. PD කියන්නේ අහගන්න. D ගේ සාන්ද්‍රණය වතාවක් RT. ඒ වගේම PA කියන්නේ AI ගේ සාන්ද්‍රණය වතාවක් RT. එහෙම ලියුවා. මේ සමීකරණයට අනුව තමයි මේ තුන් දෙනාගේ ආංශික පීඩන සඳහා ওই සමීකරණ තුන ලියන්නේ. දැන් මොකද කරන්නේ? මෙන්න මේව වෙනුවට මෙන්න මේ තියෙන ඒව වෙනුවට මේව දාමු. දාලා KP ප්‍රකාශනය ලියන්න ළමයි. KP සමානයි PB වෙනුවට දාන්න B gas ගේ සාන්ද්‍රණය වතාවක් RT. ඊළඟට D gas ගේ සාන්ද්‍රණය වතාවක් RT. A gas ගේ සාන්ද්‍රණය වතාවක් RT. දැන් මෙහෙම බලන්න. සුළු කරා B gas ගේ සාන්ද්‍රණයයි D gas ගේ සාන්ද්‍රණය එක ළඟට ගමු. RT ගේ මොකක් වෙනවයි? වර්ගය එනවා. මෙතන A gas ගේ සාන්ද්‍රණය වතාවක් RT ගේ එකක් එනවා. ඕන අපි ඔය සුළු කරලා මේ RT ගේ දෙකට RT ගේ එකනේ තියෙන්නේ. පැපලෙනව නේද? එතකොට RT එකක් ඉතුරු වෙනවා. එහෙනම් KP සමානයි මෙන්න මේ ටිකට මොකක් කියලා කියන්නේ? මෙන්න මේ ටිකට කියන්න පුළුවන් මොකක්ද? ලියන්න KC. එහෙනම් KP සමානයි KC වතාවක් RT කියලා අපිට මේ ප්‍රතික්‍රියාව සඳහා වූ සමීකරණයක්
හදා ගන්න පුළුවන්. හරිනේ? මේක කරන්න. දැන් ඔය ගානට අදාළව KP ඔහොම ආවට ළමයි පොදු සමීකරණයක් තියෙනවා KP සහ KC අතර සම්බන්ධතාවය උත්පන්න මෙහෙමයි කරන්නේ උත්පන්න කියලා ගත්තු. මොකද්ද? KP සමානයි KC වතාවක් RT මෙතන දානවා ළමයි ඩෙල්ටා n කියලා සංකේතය. ඩෙල්ටා n කියන්නේ මොකද්ද? ඩෙල්ටා n කියන්නේ වායුමය ප්‍රතිඵලවල ඉස්මී අංකවල එකතුවෙන් මොනවා ඉස්මී කියන්නේ? ස්ටොයිකියමෙටික් අංකවල එකතුවෙන් අඩු කරන්න ඕනේ වායුමය ප්‍රතික්‍රියකවල ඉස්මී අංකවල එකතුවෙන්. ඔහොම තමයි ඩෙල්ටා එක වෙන්නේ. ඉතින් මෙතරක් අපිට මේක ව්‍යුත්පන්න කරන්න නැතු වුණත් ඔය සමීකරණ එක සැර හදාගන්න තිබුණේ ඇයි? වායුමය ප්‍රතිඵල කියනම 2යි. වායුමය ප්‍රතික්‍රියකේ 1යි. දෙකෙන් එකක් අඩු කරාම 1යි. ඒතකොට KP සමාන KCR කියනෝනේ. හරි. ඒ නිසා මේකත් පොඩ්ඩක් මතක තියාගන්න අපිට ඍජුවම දැන් මේ සමීකරණය යොදා ගන්න පුළුවන්. හොඳේ ළමයි. මේ සමීකරණ ඍජුවම හොයා මේ යොදලා ගණන හදන්න පුළුවන්. ව්‍යුත්පන්න කරන්න නැතුව. මේක. එසට අකල් මේක ලියා ගන්න යන්න. මේ දැන් මොකද තීරකෑ. හරිනේ? හරි. දැන් තමයි ගාන පටන් ගන්න. තීරකෑලක් අහලා තියෙන ප්‍රශ්නේ මේ මුල් කොටස. දැන් ඊළඟට කියනවා මෙහෙම. සෙල්සියස් අංශක 5ට 15 උෂ්ණත්වයකදී සෙල්සියස් අංශක 5ට 15 උෂ්ණත්වයකදී ළමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කීයට වැඩි වුණොත්ද 10ට වඩා වැඩි වුණොත්. දැන් හැබැයි මෙහෙම. ඔන්න බැලුම් කෝලයක් තියෙනවා ළඟ. බැලුමක් තියෙනවලු මෙහෙම. හීලියම් ඉන්නවලු 6.5. දැන් ළමයි මේක දෙන්නේ මොකටද? අපිට ගාන වරද්දන්න. දැන් දන්නෝ දෙනකොටම දන්නෝ. අපිට මේක අමතක වේවි. ළමයි දැන් මතක තියාගන්න. මතක ගන්න පාවද? හීලියම් එක නිෂ්ක්‍රීය වායුවක්. එයයි මුලින් දෙන්න ඔයාලට පස්සේ මේ මහාචාර්ය හිතන ඔයාලට අමතක වෙයි කිය. දැන් මගේ පන්තිලනේ එහෙම අමතක වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඊළඟට මේකේ ළමයි මේ පහේ ඉන්නේ A ගෑස් ඉන්නවලු මවුල දෙකක්. දෙකක් ඉන්නවා. හැබැයි දැන් මේ පද්ධතිය අගන්න. මේක මුලින් කිව්වේ කීයේද? පහේ හිටි. වේද ප්‍රතික්‍රියාවක් කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. ඔය දෙන පාඩුවේ ඉන්නේ. හැබැයි මේක රත් කරනවලු සෙල්සියස් අංශක 27ට රත් කරනවලු. එතකොට A ගෑස් කියන එක අනිවාර්යෙන් DD වලට කැඩිලා මේක ඇතුලේ ප්‍රතිවර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නෝ කරගෙන මොකක් වෙනවද? මොකක් වෙනවද? මොකක් වෙනවද? අයියෝ සමතුලිත වෙනවා. එන මොකක්ද? සමතුලිත. හරි. ඔන්න සමතුලිතතාවයට එළඹෙන ඉඩ දුන්න කියලා තියෙනවා. මේ තත්ත්වයටදී බැලුනේ වල මුළු පීඩනය නගන්න. මේ තත්ත්වයට 27 දී P total දීලා තියෙනවා එකවරක් 10.5 පැස්කල් කියලා. ඒ වගේම ළමයි A gas ඔන්න අලුත්යක්. A gas ගේ මවුල ගාන 0.5යි කියලා තියෙනවා. ඔයාලට කියනවා මේ 27 දී KP සහ KC හොයන්නේ කියලා. හරි. සටහන් කරගන්න මේ තමයි ගානේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස. 5 තිබිච්ච බැලුනේ 24 ගෙනාවම මෙන්න මෙහෙම පීඩනයකුයි A ගෑස් 0.5කුයි ලැබුණා කියලා තියෙනවා. ඔයාලට කියනවා KP KC හොයන්න කියලා. එන්න සරල. එන්න ලේසි ගන්න. ළමයි මේ දීලා තියෙන කාගේ මවුල? මේ මොන මවුල? මේ ආරම්භක මවුල ගාද සමුද්‍ර මවුල ගාද මේ දීලා තියෙන්නේ? මගේ මහාන සුදුනේ මේක සමුද්‍ර පද්ධතියන්නේ. මේ සමුද්‍ර මවුල ගාන මේ දීලා. හරි. KP යහප නිසා ඔයාලා අනිවාර්යෙන් දැන් මොකද්ද ගහන්න ඕනේ? සටහන ගහන්න. ටග්ගල සටහන ගහන්න.
සටහන ගහන්න. ආරම්භක ප්‍රමාණ, ප්‍රතික්‍රියා ප්‍රමාණ, සමතුලිත ප්‍රමාණ. ඒගේ ආරම්භක ප්‍රමාණය 0.5යි. හරි ළමයි? නෑ සෝරි මෙන්න බොරුවක් නේ. කීයේ ආරම්භ ගන්න? අර තියෙන කී 2යි. ළමයි අපිට මුළු පීඩිය දීලා තියෙනවනේ. මේක මොන බැලුණක් කියලා තියෙන්නේ? ප්‍රත්‍යස්ත බැලුණක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බැලුණගේ පරිමාව වෙනස් වෙනද නැද්ද? වෙනස් වෙන සුළුයි. ඉතින් ඔයාගොල්ලන්ට දැන් මේ සටහන පුරවන්න මෙතන කී දාන්න පුළුවන්. හරි සරලයි කී. 0.5 යන්නේ දැන් එහෙනම් අපිට ඕන එකක පවුල ගණන් හොයන්න පුළුවන්. කීයද මෙයාගේ ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ? දෙකෙන් 0.5 කඩුවා කී 1.5 ඉතින් තේරෙන්නේ 5යි. මෙතන කීයද හැදෙන්නේ එතකොට? 1.5යි මෙතන හැදෙන්නේ 1.5යි. අන්න ඒ නිසා සමුදුදු මිශ්‍රණය එක්කෙනෙක්ගේ මවුල ගාන දුන්න නානිත ඔක්කොගේ මවුල ගණන් වාට ඉස්ටෝ එකේ විදියෙන් හොයා ගන්න පුළුවන්. මෙන්න මවුල ගණන් හරි. දැන් KP නේ අහන්නේ ළමයි. දැන් KP ප්‍රකාශනයේ ලියමු. ටක් ගාලනේ KP ප්‍රකාශනේ ආංශික පින අහලා නැති නිසා අපි එක සැරේටම KP හොයමු. ආංශික පින හොයන්නේ නැතුව හැබැයි මේක අපි KP ප්‍රකාශ කලින් ලියපුවා ලකුණු අංකෙන් හම්බෙන්නේ නැහැ මේ. හරි මෙන්න ආදේශ කරමු අර විදියට කොහොමද? B ගේ ආංශික පීඩනය සමානයි මොකක්ද? මුළු පීඩනය වතාවක් මවුල භාගය. එතනත් මුළු පීඩනය වතාවක් මවුල භාගය. මුළු පීඩනය වතාවක් මවුල භාගය. P total කැපුණා. එක PT ඉතුරුණා. XB ගුණ කිරීම XB බෙදීම XA. දැන් මේකට ආදේශ කළ අපි KP හොයමු. KP හොයමු. ඉතින් යන්න. PT P total කීයද? එකවරක් 10යි 5යි. ඊළඟට XB ළමයි B ගේ මවුල භාගේ දාන්න ඕන ඉස්සෙල්ලා උඩට දාන්න. මුළු මවුල ගාන කීයද? 1.5යි. මුළු මවුල ගාන මෙතන මුළු මවුල ගාන කීයද? කීයද? දැන් දාන්න දෙක. 10යි කොහොමද? අපි දන්නවා මෙතන 3.5ක් තිබ්බට මේ බැලුනේ හීලියම් අන්න 6.5යි. අමතක කරන්න එපා කිව්වේ ඒක. ඒක දුන්නේ ගාන වරද්දන්න හිතාගෙනමයි. මෙන්න හේකටනේ. තේරුණා දැන් ඇත්තටම දාන්න 3.5යි නේ. මේ බැලුනේ මුළු මවුල ගන්න 10යි. එහෙනම් ඉරයට දාන 10යි. 1.5 වෙනින් 10යි ඔන්න. ගුණ කිරීම. අනිත් එකගේ මවුල භාගය B ගේ. ඒකත් එහෙම 1.5 ඉතල උඩ 10 යට. ඊළඟට A ගේ. A ගේ මවුල ගාන කීයද? 0.5. 0.5 යට උඩ 10යි ඔන්න. 10කට 10ක් අපල දාමු. මේ 10ට 10 4ක් වුණා. මෙතන 15යි කියන්නේ 3යි. 4.5 වතාවක් 10යි 4යි පැස්කල්. හරිද? ළමයි KP හෙව්වේ. අපි KC හොයන්නත් ඕනේ. සෝරි පැස්කල් මොකක්ද කියලා බලන්න උනේ. මම ඒක බැලුවේ එක සැරේම දැම්මා. ළමයි උඩ පීඨපද කීයේ තියෙන්නේ? 2යිනේ යට පීඨපද 1යි. නේද? එක ඉතුරු වෙන උඩ පීඨපදයක් 1යි පැස්කල් කියලා දෙන්න. හරිද? ඒක හරිනේ? KC හොයන්නකෝ. දාන්න සමීකරණය වල ව්‍යුත්පන්න කරගත්තේ. KP සමානයි KC වතාවක් RT නේ.
KP සමානයි KCRT KC උක්ත කරමු KP බෙදීම RT KP කීයද 4.5 වතාවක් 10 4යි වර්ග මීටරයට නිව්ටන් R කියන්නේ 8.1 ජූල් මවුලයට කෙල්විනයට නිරපේක්ෂ උෂ්ණතාවය 300යි කෙල්වින් සුළු කරනකොට මෙහෙමයි මේ බලන්න 10 4න් 10 දෙකක් බිංදු දෙකට කැපුවා 3 වරක් 8.314 25 කියලා ගමු 5 වරක් 5 25යි 5 වරක් 9 බිංදු 9 45යි දශම 9 බෙදීම 5යි කියලා කියන්නේ බිංදුවයි දශම 1යි 8යි කියන්නේ 18යි ළමයි ඒකකේ ඉන්නේ මොකෙන්ද සාන්ද්‍රපද 1යි නේද ඉතුරු වෙන්නේ එතන සාන්ද්‍රණ ඒක කියන්නේ දෙන්න ඕනේ එතන මවුල ඝන ඩෙසිමීටරයකද නැත්නම් මවුල් ඝන මීටරයකට දෙන්න ඕනේ ඔයාලා මේ RT ගේ ආදේශ කරන SI ඒකක හින්දා ළමයි අනිවාර්යෙන් පරිමාවෙත් SI ඒකකේ මෙතෙන්ට එන්න ඕනේ. ඒ ඝන ඩෙසිමීටර නෙමෙයි ඉන්නේ මවුල් ඝන මීටරෙද. මේක අහලා තියෙන හැබැයි ළමයි ඕගොල්ලන්ගෙන් KC මවුල් ඝන ඩෙසිමීටරයට ඒකකෙන් දක්වන්නේ. කොහොමද කරන්නේ? මේ බඩ කරන හැටි. මෙන්න බලන්න. 18යි මවුල් යටට දානෝ ඝන මීටර. හරිනේ. කොහොමද තියෙන්නේ ඇත්තට බෝක? හරි. ළමයි ඝන ඩෙසිමීටර 1000ක් ඝන මීටර එකයිනේ. හරිනේ. එතකොට ඝන මීටර ඝන ඩෙසිමීටර ගන්න මොකද කරන්නේ 1000න්? ඝන මීටර ඝන ඩෙසිමීටර ගන්න 1000න් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේක යට 10 3ෙන් ගුණ වුණාම මේක ඝන ඩෙසිමීටර කියලා කියන්න පුළුවන් නේද? එහෙනම් කීයද උනේ 0.1යි මවුල් ඝන ඩෙසිමීටරයට. හරිනේ? ඒකක පරිවර්තනය. පොඩි කාලේ ඔබ අර 10න් ගුණ කරන්නද 10න් බෙදා දෙක අතර ගන්න පුළුවන් නේද? ළමයි ඉන්පසුව ඉහත දෙකෙහි සඳහන් බැලුණයට වාතයේහි ඉහළ නැගීමට ඉඩ දෙනු ලැබීය. දැන් ඔය බැලුනේ කොහාට යනවද? උඩට යන්න. උඩ යන්න. බැලුනේ උඩ යන්න තුනේ ලා. හරි බැලුනේ උඩට යන්න. යට යන්න බැලුත් තියෙන්නේ. හරි. කනගාටු. මේක කියලා තියෙනවා එක්තරා උන්නතාංශයකදී. දැන් ළමයි මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද මේ උන්නතාංශය කියලා කියන්නේ? වෙන මොකක්ද ළමයි ගාන හදනකොට මේක තේරෙන්නේ. මොකද උන්නතාංශය කියන්නේ? හරි උසකදී. ළමයි බැලුනේ තුල වායුවේ උෂ්ණත්වය 17යිලු අහගන්න. බැලුනේ දැන් කලින් හිටියේ කීයද පුළුවන් නම් කියලා මතක නම් කියන්න. බැලුනේ ඉස්සෙල්ලා හිටියේ මොන උෂ්ණත්වයද? 27. දැන් ඉන්නේ 17ට ආවලු. ඒ මොහොතේදී වල කියලා තියෙනවා මුළු පීඩනය දීලා තියෙනවා P total 4.9 වතාවක් 10 4යි පැස්කල්. ඒ වගේම හීලියම්ගේ ආංශික පීඩනය දීලා තියෙනවා 3.5 වතාවක් 10 4යි පැස්කල් කියලා. ඔයාලගෙන් අහනවා දැන් 17දී KP හොයන්න කියලා තමයි කියන්නේ තුන්වෙනි කොටස. ඔන්න දත්තටක් ගාලා සටහන් කරගන්න එක. දැන් හරි. මොකද්ද දැන් කරන්න ඕන ළමයි? දැන් මොකද කරන්න ඕනේ? KP හොයන්න ඕනේ.
KP හොයන්න නම් සටහනක් ගහන්න වෙනව නේද? මේ KP වෙන උෂ්ණත්වයක් නේ. ළමයි ඔන්න දෙයක් කියන්න. ඔන්න දෙයක් තීර කෑල්ලක් කියන්න. මේක මොකද්ද කරපු බලපෑම ඇත්ත? ඔයාලා මංගෝ සාන්ද්‍ර වෙනස් කිරීම, පීඩනය වෙනස් කිරීම, උෂ්ණත්වය වෙනස් කිරීම මගින් බලපෑම ඇති කරන්න පුළුවන් කියලා කිව්වනේ. දැන් මේ සමුද්‍ර පද්ධතියේ කරන දේ මොන බලපෑමද? උෂ්ණත්වය වෙනස් කිරීමේ බලපෑම. ළමයි ඔන්න අහගන්න. උෂ්ණත්වය වෙනස් කරලා නම් ඕගොල්ලන් සටහන ආයි දැන් ගහන්න ඕනේ කොහොම වුණත් සටහන ගහන්න ඕනේ. අලුත් උෂ්ණත්වයේ සටහන ගහන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ සටහන ගහන්න ඕනේ. මේ ගෑස් ප්‍රතිවර්ත ලකුණ B ගෑස් ධන B ගෑස්. දැන් ආරම්භක ප්‍රමාණ ප්‍රතික්‍රියා ප්‍රමාණ සමුද්‍ර ප්‍රමාණ. දැන් ඔන්න වැදගත් දෙයක් කියන්නේ. ගොඩක් ළමයි දන්නේ නැති දෙයක්. ළමයි දැන් මේ බැලුනේ උඩට ගියේ එතන 17ට ගියේ 27 තිබිච්ච බැලුනේනේ 27 දී මේකේ A ගෑස් කීයක් තිබ්බද සමුද්‍රයට වෙලා 0.5 තිබුණේ 0.5 B ගෑස් කොච්චරක් හිටියේ 1.5 D ගෑස් 1.5 දැන් ඔය බැලුනේ තමයි උඩට ගියේ හරි එතකොට මේකේ දැන් 17 දී සටහන ගහනකොට A ගේ මවුල ගාන 0.5 කියලා ගන්නවද B ගේ මවුල ගාන 1.5ද D ගේ මවුල ගාන 1.5 කියලා ආරම්භක ප්‍රමාණ විතර ලියන්න ඕනද නැද්ද මොකද 27 තිබිච්ච බැලුනේ තමයි 17ට ගියේ 27 දී A 0.5කුයි B ගේ 1.5කුයි D ගේ 1.5කුයි හිටියා. සමුද්‍රිත වෙලා. නේද? දැන් 17ට ආවේද? සටහනාර්ථයෙන් ගහනකොට ආරම්භක ප්‍රමාණ විදියට මෙහෙම ලියන්න ඕනද නැද්ද? මෙහෙම ලියන්න ඕනේ කියලා මත උස්සන්න. මෙහෙම ලියන්න ඕනේ තමයි. හරි. මෙහෙම තමයි කියලා මත උස්සන්න. පිරිමි ළමයි වැඩි ප්‍රමාණයක් මගේ තීරි පන්තියේ ඉන්න ප්‍රමාණයත් කොට අතුස්සනවා ඒක වැරදි කියලා තවකෙතනේ ගෑනම කොට කොට අතුස්සනවා ළමයි අහගන්න ඔයාලා හිතන්නේ අර කලින් තිබිච්ච මවුල ගණන් දැන් ආරම්භක ප්‍රමාණ විදිහට තියෙනවා කියලා හිතෙන්නේ එහෙම හිතන්න එපා. ඒක වැරදි. වැරදි. ළමයි ඔයාලා හිතුවද උෂ්ණත්වය වෙනස් කරන වෙන 27 දැන් 1 හැර 14 යනවයි. 27 කී විදිහද? 25 නේ. මම 23 20 17ට යන ඔය උෂ්ණත්වය වෙනස් වෙන කාල සීමාවෙම ළමයි මේ මවුල ගණන් නියතව තියෙන්නේ නැහැ වෙනස් වෙනවා. එහෙනම් ඔයාලා කොහොමද දැන් මේ ආරම්භක ප්‍රමාණය ලෙසම තියනවා කියලා බෑ වැරදි ඔයාලා ඔන්න මතක තියාගන්න මම අමතක බාන්නේ තීරිපාන්තුවේ හිටපු ළමයිට අමතකයි මේ ඔයාලා ලියලා රතු පෑනේ ලියලා මම තීරිපුතේ බාරක් ගණන් හදද්දී බාර මතක තියාගන්න කොහොමද ඔන්ලයින් ට මේ දවස්වල ඒක කරේ හරි අහගන්න ළමයි මෙච්චර කතාවට කරපු බෑනේ ඔත බෑනේ ගන්න කියන්න උෂ්ණත්වය වෙනස් කිරීමෙන් බලපෑමක් සිදු කළ විට දෙවන සටහනෙහි ආරම්භක ප්‍රමාණ ලෙස ගනු ලබන්නේ පළමු සටහනෙහි මොන ටිකද ළමයි? පළමු සටහනෙහි ආරම්භක ප්‍රමාණයද සමුද්‍ර ප්‍රමාණයද? ඒ කියන්නේ
ආරම්භක සටහනේ දැන් මොකද පෙර සටහනේ පළමු සටහනේ ආරම්භක ප්‍රමාණයම v. පළමු සටහනේ ආරම්භක ප්‍රමාණයම v. දැක්කයි උෂ්ණත වෙනස් කරලා නම් ළමයි මතක තියාගන්න. ඔයාලා අලුතෙන් සටහන ගහනකොට කලින් සටහනේම ආරම්භක ප්‍රමාණය යොදා ගන්න. එහෙනම් මේ කලින් සටහනේ ආරම්භයේදී කවුරු විතරද බැලුනේ හිටියේ? කවුරුද sorry හීලියම් ගෑස් කොහොමද හිටියා? ප්‍රතික්‍රියාවේ වැදගත් එක්කෙනා ඒ ගෑස් විතරයි නේද හිටියේ? කීයක් හිටියේ ඒ ගෑස්? දෙකක්. එහෙනම් මේ ගාන හදන්නේ ඒ ගෑස් කීයක් දාලායි? දෙකක් දාලා. පටන් ගන්න ගාන හදන්න. ඔය වැදගත් දේවල් හරි මෙලම ඩක් කරලා. එහෙනම් මෙතන දෙකයිනේ. දැන් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණයම මොකක්ද දීලාද නැහැ. මෙන්න දීපු දත්ත මුළු පීඩනය දීලා තියෙනවා. හීලියම්ගේ ආංශික පීඩනය දීලා තියෙනවා. එච්චර දත්ත දෙකයි දීලා තියෙන්නේ. ඒතර අර ප්‍රතික්‍රියා ප්‍රමාණ දත්ත දීලා නැහැනේ. දත්ත දුන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? සංකේත දාමු. දාමු මෙතෙන්ට ඍණ A. මෙහෙර එතකොට ධන A ධන A දෙකරින A මෙතන A මෙතන A ඔන්න ළමයි මේ මොහොතේදී මුළු මවුල ගාන හොයාගත්ත නම් මේ මොහොතේදී මුළු මවුල ගාන හොයාගත්ත නම් මොකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ තුන් දෙනාගේ එකතුව ධන තව එකෙක් කියන කවුද? හීලියම් ඔක්කොගේම එකතුව සමාන කරන්න පුළුවන් ඒ හොයාගත්තු මුළු මවුල ගාන. මුළු පීඩනය දීලා තියෙනවා. නේ? මුළු පීඩනය දීපු නිසා PV සමාන RP දාලා මුළු මවුල ගාන හොයාගන්න පුළුවන්ද බැරිද? බැරි? බැරිද? බැ. ඒ මොකද? අන්න මේක ප්‍රත්‍යස්ත බැලුණයක් නිසා මේ බැලුණේ පරිමාව වෙනස් වෙනවා. ඒ නිසා මේ මොහොතේදී බැලුණේ පරිමාව අපි දන්නේ නැහැ. එහෙනම් ඒකෙන් කරන්නේ නැහැ. ඒක අතෑරද? හරි. කවකෝ මේ මුළු මවුල ගන්න හොයාගන්න විදිහදී. දත්ත දිහා බලන්න. දත්තේ හීලියම්ගේ ආංශික පිළ දුන්නේ නේද? ඒක සමීකරණ කොහොමද ලියවෙන්නේ? P හීලියම් සමානයි P total වතාවක් x හීලියම් නේද ළමයි? x හීලියම් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරමු. හීලියම්ගේ මවුල ගාන බෙදීම මුළු මවුල ගාන නේද? අන්න සම්බන්ධ මේකෙන් තමයි මුළු මවුල ගාන. මේ බලන්න. මේක දීලා මේක දන්නවද නැද්ද? නේ? බැලුඩු ගියා කියලා හීලියම්ගේ මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. කීයේ 6.5යි. මේක දන්නෝ එහෙනම් අපිට මේක හොයාගන්න පුළුවන්. හරි පටන් ගමන්න එහෙනම් මේකෙන් තමයි මුළු මවුල ගාන හොයන්නේ. සතහන ගැහුවා මුළු මවුල ගාන හෙව්වා. දැන් සමාන කරන්න තියෙන ඊට පස්සේ ටක් ගාලා කරන්න. එහෙනම් මෙන්න P හීලියම් කියන්නේ 3.5 වතාවක් 10 4යි පැස්කල් P total කියන්නේ 4.9 වතාවක් 10 4යි පැස්කල් හීලියම්ගේ මවුල ගාන 6.5යි n total යට මුළු මවුල ගාන පැස්කල් කැපෙනෝ 10 4ට මේ 10 4 කපලා දාන්න පුළුවන් nt සමානයි 7 4ක් 5 35යි 7 4ක් 7 49යි එහෙනම් nt සමානයි 4 වරක් වැඩි කිරීම 6.5 බෙදීම 5නේ 1යි 3යි 9.1යි නේද බලන්න මුළු මවුල ගානට එන්නේ එහෙනම් දැන් අපිට ලේසි මේ a හොයා ගන්න පුළුවන් දෙකරින a ධන a
ධන 6.5 ඔන්න. දැක්කේ වායු හතරම මම එකතු කරා. ඔය අමතක කරේ නැහැ නීලිය. ඔය ඔක්කොගෙම එකතුව කීයට සමාන වෙන්න ඕනද? 9.1. එහෙනම් A සමානයි 9.1කින් අඩු වෙන්න ඕනේ කීයද? 8.5 නේ. A සමානයි 0.6යි. එහෙනම් ළමයි මෙතන 0.6ක් දැම්මම දෙකෙන් 26ක් ගියාම 1.4යි 0.6යි 0.6යි. ඔන්න මවුල ගණන් ටික ලියමු. දැන් අපෙන් අහන්නේ KP නේද? ලියන ප්‍රකාශනේ ආයි අර විදිහට ලියන්න අවශ්‍ය නැහැ. එක සැරේටම ආදේශ කරමු. කලින් ප්‍රකාශනේ දිහා බලලා ඕගොල්ලන් උඩ තියෙන PT කැලලක් නේද ඉතුරු? බලන්න PT පද නේද ඉතුරු? PT පදේ කී ළමයි මෙතන මුළු පීඩනය 4.9 වතාවක් 10.4යි. පැස්කල්. ඒ වගේම XP B ගේ මවුල භාගය ඇවිල්ලා ඇති. 0.6 උඩ යට කීයේ දාන්නේ මුළු මවුල ගන්න. 9.18 ගුණ කිරීම ආයසරයක් 0.6 උඩ 9.18 මේ මවුල භාග දෙක නෙමෙයි B ගේ සහ D ගේ. ඉර යට එන්නේ XA නේද? මම මේ කලින් ඔයාලා හදාගත්ත ප්‍රකාශනයක්. හොඳ ඒක දිහා බලන්න මේ කියන්නේ ලියුමේ ආයි. ඔයාලා බලන්න ඕන නම් යට තියෙන XA නේ. ඒකේ මවුල ගන්න 1.4 යට 9.1 උඩ අපල දාමු ළමයි. මේකට මේක කපලා දාන්න පුළුවන්. 7 49යි 7 14යි. දෙකෙන් 0.3යි තුනෙන් කැපෙනවනේ 3 වරක් මෙතන 2යි හතෙන් කැපෙනවා. එතකොට 1යි 3යි. දහය හතරක් තියෙනවා. 6 × 18යි 0.1යි 1.3 නේ. 1.8 බෙදීම 13. Windows 1.3.8 වතාවක් 10.4යි 1.3.8 වතාවක් 10.3යි නේ. ඒකකේ ඉන්නේ පැස්කල්. හරි. මෙන්න ළමයි ඊළඟට අහනවා මෙහෙම එකක්. සෙල්සියස් අංශක 27 දී වල හතරේ වල දැන් කියනද හතරේ කොටස බලන්න 27 දී සහ 17 දී පිළිවෙලේ 27 දී සහ 17 දී 2 3 ABD සමතුලිත මවුල භාග සලකා බලමින් ඉහත ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද යන නිගමනය. සමතුලිත මවුල භාග සලකා බලමින් කියලා කියනකොට ළමයි ඔය KP වලින් ඇත්තටම ලබා දෙන්නේ මවුල භාග ඔක්කොගෙම සමස්ත බලපෑම නේද? ඔයාලා දැක්කනේ KP ප්‍රකාශයේ උඩට PT වතාව මවුල භාග කැලිනේ ආවේ. මේ අපි ආදේශ කරේ මේ PT මේ මවුල භාගෙට. එහෙනම් ඕගොල්ලන්ට මෙන්න මෙහෙ මොක පැහැදිලි කරන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද කියලා අපෝහණය කරන්න කියලා කියනවා. හරිද? නිගමනය කරන්න කියලා කියනවා. බලමු. මේමයි කරන්නේ. අපි 27 දී KP හෙව්ව නේද මේකේ?
එවනේ කීයක් ආවේ සෙල්සියස් අංශක 27 දී kp කියන මතක් ගන්න. සෙල්සියස් අංශක 27 දී kp 4.5 වතාවක් 10 4ද බලන්න. ඒකනේ ආවේ. ඔව්. 17 දී kp කීයද බලන්න. මේ 0.138 වතාවක් 10 4යි නේද? හරිද ළමයි අහගන්න. 27 ඉඳන් 17ට යනකොට අපි මේක ඕන විදිහට කරන්න පුළුවන්. මම මෙහෙම හිතන්න. 27 ඉඳන් 17ට යනකොට උෂ්ණත මොකක් කිරීමක්ද? අඩු කිරීමක් නේද? ඒක හරිද? උෂ්ණත්වය අඩු වෙනකොට ලේටටලියර් මූලධර්මය අනුව අන්න. උෂ්ණත්වය අඩු වෙනකොට ලේටටලියර් මූලධර්මය අනුව මොකක්ද සිද්ධ වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. ළමයි තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනකොට මොකද්ද දැනෙන්නේ? රස්නයක් නේද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වෙනකොට දැනෙන්නේ සීතල. හරිද කියන්නේ? එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක් වුණොත් උෂ්ණත්වය මොනව කරගන්න පුළුවන්ද? කල්පනා. උෂ්ණත්වය වැඩි කරගන්න පුළුවන්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණොත් උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. දැන් උෂ්ණත්වය අඩු කරානේ අපි. ඕ බැලුන උඩ ගියානේ. උෂ්ණත්වය අඩු වුණානේ. ලේබු බලන උෂ්ණත්වය මොකක් කරන්නේ? වැඩි කරන්නනේ. උෂ්ණත්වය වැඩි කරන්න නම් එයා වැඩිපුර දිරි ගන්නවන්නේ, වැඩිපුර නැඹුරු කරවන්නේ තාපදායක එක නේද? නේද? ළමයි. පොඩ්ඩක් බලන්නකො kp ගියාගේ උෂ්ණත්වය වැඩි වෙනකොට දැන් අපි තේරුම් ගත්ත උෂ්ණත්වය අඩු වෙනකොට තාපදායක ප්‍රතික්‍රියාව තමයි මොකද්ද? නැඹුරු වෙන්න ඕනේ. ඒක හරිනේ. T අඩු වෙනකොට උෂ්ණත්වය වැඩි කරන තාපදායක ප්‍රතික්‍රියාව තමයි නැඹුරු වෙන්න ඕනේ. දැන් බලමු මේකේ නැඹුරු වෙලා තියෙන මොන ප්‍රතික්‍රියාවද? මේකේ නැඹුරු වෙලා තියෙන ඉදිරියටද ආපස්සට කියලා මට බලමු ළමයි. ඒක බලාගන්නේ මොකෙන්ද? kp දී. උෂ්ණත්වය අඩු වෙනකොට kp මොකද වෙලා තියෙන්නේ? කියන්නේ kp අඩු වෙලා. ළමයි kp කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් ප්‍රතිඵල බෙදීම ප්‍රතික්‍රියක. kp අඩු වෙන්නේ ඇයි? ප්‍රතිඵල වලට වඩා ප්‍රතික්‍රියක කියන්නේ වැඩි වුණා. යට කෑල්ල වැඩි වුණාමනේ. යට ඉන්නේ කවුද? ප්‍රතික්‍රියක. kp වැඩි වෙන්නේ. kp වැඩි වෙන්නේ ඇයි? උඩ කෑල්ල වැඩි වුණාමනේ. උඩ කෑල්ල කියන්නේ මොකක්ද? ප්‍රතිඵල. එතකොට ළමයි kp වැඩි වෙනවා කියන එකේ තේරුම ප්‍රතික්‍රියාව නැඹුරු වෙන්නේ ඉදිරියට කියන එක. kp අඩු වෙනවා කියන එකේ තේරුම ප්‍රතික්‍රියා නැඹුරු වෙන්නේ ආපස්සට කියන එක. හරිද කියන්නේ? හරිද කියන්නේ? kp වැඩි වෙලා නම් ඔයාලා තේරුම් ගන්න ඒක මොන පැත්තට වෙන එකද හොඳටම ඉදිරියට වෙන එක. kp අඩු වෙලා නම් ඒක වෙන්නේ මොන පැත්තටද? ආපස්සට. දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට kp අඩු වෙලා නේද? එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ මොන නැඹුරුවද වැඩිපුර වෙලා තියෙන්නේ? පස්ස නැඹුරුව. කැතේ ළමයි ආපසු නැඹුරුව නැත්නම් පසු නැඹුරුව තමයි වැඩිපුර වෙලා තියෙන්නේ. පසු නැඹුරුව. දැන් අපි ඉගෙනගෙන අපි දන්නවා ලේමු අණුව තාපදායක එක තමයි නැඹුරු වෙන්න ඕනේ. ඒක අපි දන්න තියරිය. අපි හොයාගත්ත kp අඩු වෙන්න නිසා ආපසු එක තමයි වැඩිපුර නැඹුරු වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආපසු ප්‍රතික්‍රියාව මොන ප්‍රතික්‍රියාවද? තාපදායකද තාප අවශෝෂකද? කියන්නේ කොහොමද තාපදායක කියලා දුස්සා? ආපසු ප්‍රතික්‍රියාව තාපදායකයි කියලා මම දුස්සා. අපි අතුස්සනනේ. ඒ උත්තර තුනක් දෙනකම් තමයි තාපදායක අනිත් එක තාප අවශෝෂක අනිත් එක මට හිතා ගන්න බෑ.
හරිද? තාපදායක කියලාමයි. තාප අවශෝෂකය කියලාමයි. අනේ මට හිතා ගන්න බෑ කියලා මම කියනවා. ළමයි මෙහෙමයි. දැන් ඔයාලා දැනගත්තා පොතේ හැටියට වෙන්න ඕනේ මොකද්ද? තාපදායක ප්‍රතික්‍රියා. නේද? නැඹුරු වෙන්න ඕනේ තාපදායක ප්‍රතික්‍රියා. හරි. ඉතින් නැඹුරු වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වල ලස්සනට KP අඩු වෙච්ච නිසා අපි දන්නවා මේක නැඹුරුලා තියෙන්නේ කොයි පැත්තටද? ආපස්සට. එහෙනම් මේක ආපසු ප්‍රතික්‍රියාව තමයි ඉතින් මොකද ඉතින්? තාපදායක වෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව මොකක්ද එතකොට? තාප අවශෝෂක. අන්න එහෙමයි පැහැදිලි කරන්නේ. තව විදියක් කියන්න. මෙහෙම හොයමු. 17 ඉඳන් 24ට යමු අපි. එහෙමත් කියන බලන්න. හරි. 17 ඉඳන් 24 උෂ්ණත මොකක් කිරීමක්ද? වැඩි කිරීමක්. ලේමු අණුව T වැඩිකොට ලේමු අණුව මොන නැඹුරුත් මේ මොන ප්‍රතික්‍රියාද වෙන්න ඕනේ තාපදායකයකද? තාප අවශෝෂක උෂ්ණත වැඩි කරලා. ලේමු බාන උෂ්ණත මොකක් කරන්නේ? අවිස්ක උෂ්ණත්වය අඩු කරන්න. උෂ්ණත අඩු කරන්න දිරිගන්වන්නේ තාපදායකද තාප අවශෝෂකයකද? කියන්නේ තාප අවශෝෂක. එහෙනම් ළමයි T වැඩි කරාම තාප අවශෝෂක ප්‍රතික්‍රියා තමයි නැඹුරු වෙන්න ඕනේ. හරි. දැන් බලමු. ඇත්තටම මොන ප්‍රතික්‍රියාවද නැඹුරු වෙලා තියෙන්නේ බලන්න. ඉදිරියට ආන්න බලමු. T වැඩි කරනකොට KP මොකද වෙලා තියෙන්නේ? KP අඩු වෙනවා. වැඩි වෙලා. KP වැඩි වෙන එකේ තේරුම තමයි ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙලා. ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර වෙනවා කියන එකේ තේරුම ඉතින් හරි. හරි ඉදිරි නැඹුර වැඩිපුර වෙලා තියෙන්නේ. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාව තමයි මොන ප්‍රතික්‍රියාවද? කියන්නේ තාප අවශෝෂක. ඒ නිසා තමයි ඉදිරි එක වැඩිපුර සිද්ධ වෙන්නේ. මොකද පොතේ හැටියට වෙන්න ඕනේ උෂ්ණත්වය වැඩි කරනකොට උෂ්ණත්වය අඩු කරන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඉතින් KP වැඩි වෙච්ච නිසා අපි තේරුම් ගත්ත ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර වෙලා තියෙන්නේ. එහෙනම් ඉදිරි එක තමයි තාප අවශෝෂක වෙන්නේ. දෙපැත්තටම අපිට කියන්න පුළුවන්. හරි. ඩග්ගාර මේක මේ විදිහට ලියන්න. අපි T අඩු වෙන විදිහ එකකින් පැහැදිලි කරමු. KP ලියන්න 27 දී KP 17 දී KP T අඩුවන විට තාපදායක ප්‍රතික්‍රියා නැඹුරු වේ. එතන මට හරි පැහැදිලි කරන්න. හරි මේ ඔයාලා මේ දෙක විතර ලියා ගන්න. අගේ දෙක ලියා ගන්න. ඉවරද? හරි මෙහෙම ඩක් ගාලා ලියන්න. ළමයි ලියන්න මෙහෙම. උෂ්ටි අඩු වෙන විට ලේමු අණුව T වැඩි කළ යුතු වේ. T කියන්නේ උෂ්ණත්වය. T අඩු කළ විට ලේමු අණුව T වැඩි කළ යුතු වේ. ඒ සඳහා තාපදායක ප්‍රතික්‍රියාව දිරිගැන්විය යුතු වේ. උෂ්ණත්වය T අඩු වන විට KP අඩු වී ඇත. උෂ්ණත්වය T අඩු වන විට KP අඩු වී ඇත. මේ නිසා ආපසු ප්‍රතික්‍රියාව දිරිගැන්වී ඇත. එබැවින් ආපසු ප්‍රතික්‍රියාව තාපදායක වේ.
ඉදිරි ප්‍රතික්‍රියාව තාම අවශෝෂකලි. එබැවින් ලකුණ මොකක්ද? ධනරි. ලකුණ ධනරි. මෙන්න ඊළඟ කොටස තව ටිකක් තියෙනවා ඒක අහගන්න. ඔයාලට උෂ්ණත්ව වෙනස් කරන බලපෑමක් අහු වුණා. පීඩනය වෙනස් කරන බලපෑමක් අහු වුණා නිෂ්ක්‍රීය වායු දීම මගින්. මේක මෙහෙම අහගන්න. ඉහත දෙකෙහි සමතුලිතතාවය සලකන්නලු. දෙකේ සමගගෙන අර සෙල්සියස් කීයේ 27 තිබිච්ච එක 27 තිබිච්ච බැලුවා. මේ උෂ්ණත්වයේදී පද්ධතියේ සමතුලිතතාවය ලැබීමට මිනිත්තු 10ක කාලයක් ගතවන්නේ උපකල්පනය කරන්න ඕනේ. ඒ කියන්නේ සමතුලිතතාවය ලැබෙන්න කොච්චර වෙලාවක් යනවලුද? මිනිත්තු 10ක් යනවායි කියලා කියලා තියෙනවා. මෙම සමතුලිත පද්ධතියට තවත් B-ගෑස් ප්‍රමාණයක් ඊළඟට එකතු කරන ලදී. දැන් සම්පදේ මොකක් කරලායි තියෙන්නේ? B-ගෑස් මොන බලපෑමකද දැන් මේ කියන්න හදන්නේ? කාගේ බලපෑමේ දැන් මවුල ගානක් දැම්මම D ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. අන්න ඔයාලා කියනවා B-ගෑස් ප්‍රමාණය ඇතුළු කරන අවස්ථාවේ සිට මිනිත්තු 15ක් මෙතන මේ මාස්ටර් ගයිඩ් එකේ තිරිදි චුට්ට වැරදි. මිනිත්තු 15ක් ගතවන තුරු බැලුනේ පරිමාවට කුමන විපර්යාසයක් සිදු වේදයි හේතු දක්වමින් සඳහන් කරන්න කියලා කියන්නේ ළම. ඔහොමයි වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ වෙන්න ඕනේ මෙහෙමයි මාස්ටර් ගයිඩ් එකේ චුට්ට වැඩිපුර වැදලා තියෙනවා. D-ගෑස් ප්‍රමාණය ඇතුළු කරන අවස්ථාවේ සිට මිනිත්තු 15ක් ගතවන තුරු එමය වෙන්නේ බැලුනේ පරිමාණ කුමන විපර්යාස සිදු වේදයි හේතු දක්වමින් සඳහන් කරන්න. මේමයි. ළමයි දැන් සමතුලිත වෙච්ච බැලුනයක් නෙමෙයි තියෙන්නේ. මෙයාගේ 0.5යි හීලියමුත් ඉන්නෝ පැත්තකින් 6.5යි මෙයා 1.5යි මෙයා 1.5යි. ඕකනේ බැලුනේ. ඕකට තව D දානවලු. එක්තරා උසක තියෙන්නේ. ළමයි. ඒක සැරේට බැලුනේ මුළු මවුල ගන්න මොකද වෙන්නේ කියන්නේ. දැන් මේ නිෂ්ක්‍රීය වායුවක්ද දැම්මේ? නැහැ දැම්මේ ප්‍රතික්‍රියාවෙම ඉන්න කෙනෙක්ගේ මවුල ගන්න. එතකොට D ගේ සාන්ද්‍රණය මොකද වෙන්නේ සසි? වැඩි වෙනවා. දැන් අඩු වෙනවා. වැඩි වෙනවා. D ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ළමයි මවුල ගන්න වැඩි වුණ නිසා දැන් පද්ධතියේ මුළු මවුල ගන්න වැඩි වෙනවනේ මේ බැලුම් එක ඇතුලේ. පරිමාණ මොකද වෙන්නේ? දැන් අර සරල දෙයක්. බැලුම් පොලේ පුම්බවන මොකෝ වෙනවා පුම්බනකොට. පින්නේ. ගාල පිමින කරන්නේ. වල මොනවයි දාන්නේ බැලුම් ඇතුලට? කෙල දාන්නේ එපා. වාතේ දාන්නේ වාතේ. හරි. ළමයි. එතකොට වායුව ඇතුළු කරනකොට බැලුනේ පරිමාණ මොකද වෙන්නේ? එක සැරේටම වැඩි වෙනවා. පොඩි කාලේ මොකක් පුම්බල හැදෙන්න. පිපිලා යනවා නේද? අඬන පොඩි වගේ. හරි ළමයි මේක තමයි පිපිරේ නෑ වහගෙන අහගන්න. මේක හොඳට ඇදෙන්න පුළුවන් බැලුනේ යා. එතකොට බැලුනේ පරිමාණ ටික ටික මොකෝ වෙන්නේ? අන්න. මොකක්ද උනේ? පිපු. දැන් මෙයාට මතක් වෙනව කවුද? මේ පිම්බරවල මතක මතක් වෙන්නේ කවුද? ලේමු මතක් වෙනවා. ලේමු මතක් වෙනවා. ලේමු කිව්ව මොකද්ද? D ගේ සාන්ද්‍රණය වැඩි කරා නම් සමතුලිතේ ඔබ D ගේ සාන්ද්‍රණය මොකක් කරපන් කියලා කියන්නේ? අඩු කරන්නයි කියලා කියනවා. D ගේ සාන්ද්‍රණය අඩු වෙන ප්‍රතික්‍රියා මොන පැත්තට නැඹුරු වෙන්න ඕනද? ඉදිරියට තාපස්සට බලන්න. D ගේ සාන්ද්‍රණය අඩු වෙන්න නම් ළමයි D වැය වෙන්න එපැයි. D වැය වෙන්නේ මොන ප්‍රතික්‍රියාව වෙනකොටද? ආපසු ප්‍රතික්‍රියාව වෙනකොට D වැය වෙන්නේ. එහෙනම් ආපසු නැඹුරු නැවත මොකෝ වෙන්නේ? වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ D ගේ මවුල ගණන් B ගේ මවුල ගණන් මොකද වෙන්නේ? කියන්න අඩු වෙනවා. ආයි මුළු මවුල ගන්න මොකද වෙන්නේ බැලුනේ? ආපසු නැඹුරුව ක්‍රියාත්මක වෙච්ච නිසා බැලුනේ මුළු මවුල ගන්න ටික මොකක් වෙන පටන් ගන්නවා ඉස්සරයක්. දෙන්නෙක්ම අඩු වෙනවා. ඒ කියන්නේ හැදෙන්නේ දෙන්නෙක්ගේ මවුල ගණන් අඩු වෙනවා. ඒක මුළු මවුල ගන්න මොකෝ වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ආයි බැලුනේ පරිමාව ටික
මොකද වෙන්නේ? පොඩි වෙලා අඩු වෙලා එක්තරා මොහොතකදී බැලුනේ පරිමාව කොහොම වෙනවද ළමයි? නියත වෙනවා. ඇයි නියත වෙන්නේ? එතකොට පද්ධතිය ගතික සමුද්ද අවස්ථාවට ඇවිල්ලා එතනින් පස්සේ මවුල ගණන් වෙනස් වෙනවද නැද්ද? මවුල ගණන් වෙනස් වෙන්නේ නැහැ. මුළු මවුල ගණන් නියතව තියෙන නිසා බැලුනේ පරිමාවත් මොකද වෙන්නේ? නියතව තියෙනවා. හරි අපි ලියමු ඒ ටික වෙන්නේ. ලියන්න මෙන්න මෙහෙම. D ගෑස් එකතු කළ විට බැලුනේ තුල මුළු මවුල ගණන වැඩි වෙන නිසා බැලුනේ පරිමාව වැඩි වී නමුත් ලේමු අණුව D ගෑස් වල සාන්ද්‍රණය අඩු කිරීමට ආපසු නැඹුරුව දිරිගන්වයි එවිට මුළු මවුල ප්‍රමාණය අඩු වන නිසා බැලුනේ පරිමාව ක්‍රමයෙන් අඩු වේ. මුළු මවුල ගන්න අඩු වන නිසා බැලුනේ පරිමාව ක්‍රමයෙන් අඩු වේ. එක්තරා මොහොතකදී පද්ධතිය ගතික සමුද්‍ර අවස්ථාවට එළඹුණු පසු මෙතෙන් පටන් මේ මොහොත දක්වා ඒ මොයේ වෙලේ කගේ පස්සේ අනාගතේ කියන එකක් ඔයගොල්ලෝ හරිද? මෙතෙන් පටන් මාගේ හරි ඔන්නේ මෙතෙන් පටන් මුළු මවුල ප්‍රමාණය නියතව පවතින නිසා බැලුනේ පරිමාව නියතව පවතී. හරි ඒ අපිට 13 ගාන හැදුවේ